සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මම් මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යම් පනානිච්ඡන් දුක්ඛම් විපරිණාම ධම්මං කල්ලනුතං සමනුපස්සිතුම් ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. සදා වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික සත්පුරුෂ පින්බර පින්වත්නි, මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම විවරණය කරන ධර්ම දේශනා මාලාවේ අදට යෙදලා තියෙන්නේ සලායතන වර්ගයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සලායතන වර්ගයේ තියෙන චූලසාරාහුලෝවාද සූත්‍රය තමයි අද අපට නියමිත වෙලා තියෙන්නේ. අහන බණ ටික බොහෝම හොඳට මතක තියාගෙන මේ ජීවිතයේදීම නිවන් දකින්න අවශ්‍ය කරන විදිහට මාර්ග හිත සකස් කරගන්න අවශ්‍ය කරන නිර්මාණයක් කරන්න තරම් අපි දක්ෂ වෙන්න ඕන. මාර්ග හිතක් ඇති කරගන්න අපි නිර්මාණශීලී වෙන්න ඕන. අපේ සිතුවිලි වල ස්වභාවය දැනගෙන ඒ සිතුවිලි වල වර්ධිත අවස්ථාවක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැලපෙන විදියට සකස් කරගන්න අපි මහන්සි වෙන්න ඕන. හැම දිනාටම මේ සඳහා අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, මේ සූත්‍ර දේශනාව බොහොම වටින සූත්‍ර දේශනාවක්. සලායතන වර්ගයේ තියෙන බොහෝ සූත්‍ර දේශනාවන් අවවාද කරපු සූත්‍ර දේශනාවන් චන්නෝවාද සූත්‍රය, පුන්නෝවාද සූත්‍රය, අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය ආදී වශයෙන් මේ සූත්‍ර දේශනාව චූලරාහුලෝවාද සූත්‍ර දේශනාව. ಭಾರತයේ ශාක්‍ය වංශයෙන් පහළ වුණ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ තමයි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම මනුස්ස රත්නය. ඕනෑම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මිනිස්සෙකුට වන්දනා කරන්න තරම් සුදුසු උත්තමයෙක් තමයි උත්තරීතර බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදු පියාණන් වහන්සේ. ගෞතම බුදු පියාණන් වහන්සේ ගිහි කාලේ ඒ සිද්ධාර්ථ මහා බෝධිසත්වයාණන් වහන්සේට දාව උපන්න උතුම් වූ පුත්‍රරත්නය තමයි රාහුල පුතණුවන්. මේ පිංගතුන් දන්නා රාහුල පුතණුවන් අරමුණු කරගෙන රාහුල පුතණුවන් පැවිදි වෙලා රාහුල සාමණේරයන් වහන්සේ හැටියට වැඩ ඉන්නවා. එතකොට මේ පිංගතුන් දන්නා බෝධිසත්වයාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තමන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා සමග සුදෝන් මහරජතුමා ප්‍රදාන මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු ඒ ඥාති වර්ගයාට ඥාති ධර්මය ඉෂ්ට සිද්ධ කරන්න කිඹුල්වත් නුවරට වැඩම කරන වෙලාවේ කිඹුල්වත් නුවරට වැඩි ගමනේදී තමයි රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ පැවිදි කරගන්නේ. මේ වෙලාවේ සුදෝන් මහරජතුමාට දරා ගන්න බැරුව යනවා. ඒකට හේතුව තමයි මහ බෝධිසත්වයාණන් වහන්සේ ගිහි ගෙදර අත්හැරලා ගියාට පස්සේ නන්ද කුමාරයා නිසා සතුටු වුණා. නන්ද කුමාරයා පැවිදි කරගත්තට පස්සේ රාහුල පුතුණුවන් ඉන්න නිසා සතුටු වුණා. හැබැයි රාහුල පුතුණුවන් පැවිදි කරගත්තට පස්සේ මේක දරා ගන්න බැරුව ගියා. මේ වෙලාවේ සුද්ධෝදන මහරජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලාත් කියන්නේ පුත්තපේමන් බන්තේ චවින් චින්දති චවින් චෙත්වා චම්මං චින්දති චම්මං චෙත්වා නහරුං චින්දති නහරුං චෙත්වා අට්ටිං චින්දති අට්ටිං චෙත්වා අට්ටි මිජ්ජං ඕහච්ච තිට්ඨති කියන විදිහට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පුත්‍ර ප්‍රේමය කියන එක ශරීරයේ සිවියේ විදි, හම විදි, මස් විදි ආදී වශයෙන් සඳහන් කරනවා. ඒ දරු සෙනෙහස පිළිබඳව අදපටන් මම ඉල්ලීමක් කරනවා, කවුරු හරි කුල පුත්‍රයෙක් මේ ශාසනය පැවිදි කරනවා නම් ඒ අම්මගෙන් තාත්තගෙන් අවසර ලබාගෙන භාග්‍යවතුන් වහන්සේ පැවිදි කරගන්නවා නම් හොඳයි කියලා සුදෝන් මහරජතුමා ආරාධනා කළේ. රාහුල කුමාරයා පැවිදි කර ගැනීමේ සිද්ධිය මූලික කරගෙන. එතකොට මේ රාහුල ස්වාමීන් වහන්සේ
බවට පත් වුණ ඒ කුමාරයා මහබෝසතාණන් වහන්සේගේ ගිහි කල පුතුණුවන්. එතකොට මේ රාහුල ස්වාමීන් වහන්සේ 7 හැවිරිදි වයසේදී පැවිදි වෙන්නේ. ඒ නිසා උන්වහන්සේට බොහෝ අවවාද අනුශාසනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මජ්ක්‍ධිම නිකායම සූත්‍රය තියෙනවා. අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය ආදී වශයෙන් බොහෝ සූත්‍ර දේශනාවල මේ රාහුල සාමණේරයාණන් වහන්සේට අවවාද අනුශාසනා කරනවා බුදුරජාණන් වහන්සේ. රාහුල ස්වාමීන් වහන්සේ තමයි මේ ශාසනය තුල පින්වත්නි ශික්ෂාකාමීන් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්නේ. ශික්ෂාකාමීන් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්නේ මේ රාහුල මහා ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ. එතකොට අපිට බොහොම වැදගත් වෙන 80 මහා ශ්‍රාවකයන්න් වහන්සේලා අතර වැඩ ඉන්න. ඒ වගේම බෝධිසත්වයාණන් වහන්සේගේ පුතුණුවන් බවට පත් වෙන ඕරස පුත්‍රයා බවට පත් වුණ ඒ රාහුල සාමණේරයාණන් වහන්සේ රහත් භාවයට පත් වෙන්නේ පින්වන්නේ මේ චූල රාහුලෝවාද සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් අනතුරුව. ඒ නිසා මේ සූත්‍ර දේශනාව බොහොම වටිනා සූත්‍ර දේශනාවක් බව අප මතක තියාගන්නට ඕන. රාහුල මහා ස්වාමීන් වහන්සේ මහරහත් භාවයට පත් වෙන්නේ මේ සූත්‍ර දේශනාව අවසානයේදී. මේකේ විශේෂත්වය පින්වත්නි රාහුල ස්වාමීන් වහන්සේ විතරක් නෙමෙයි විශාල දෙවිවරු පිරිසක් අතීත සංසාර ගමනේ ප්‍රාර්ථනා කරගෙන එනවා රාහුල ස්වාමීන් වහන්සේ සමග නිවන් දකින්න. එතකොට ඒ දෙවිවරු පවා මේ රාහුල ස්වාමීන් වහන්සේත් එක්ක තමයි නිර්වාණය අවබෝධ කරගන්නේ. අපි දන්නවා රාහුල මහරහතන් වහන්සේ පිරිනුවන් පාන්නේ දිව්‍ය ලෝකයක. වෙන කිසිම මහරහතන් වහන්සේ නමක් එහෙම පිරිනුවන් පාලා නැහැ. ඉතින් බොහෝම සිදුවීම් ගණනාවක් අපේ මනසටත් නැగిලා එනවා මේ වෙලාවේ. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ විසින් රාහුල සාමණේරයාණන් වහන්සේට. ඉතින් එක දවසක් බුදුරජාණන් වහන්සේ පින්වත්නි මහා කරුණාවෙන් ලෝකයේ දේශ බලනකොට තේරෙනවා දැන් රාහුල ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රයන් හොඳට මෝරාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් අවවාද අනුශාසනා කාලයකින් ඉඳන් උන්වහන්සේට ලබා දෙනවා. ඉන්ද්‍රිය ධර්ම අපි දන්නවනේ ශ්‍රද්ධාව, වීරිය, සති සමාධි ප්‍රඥා කියන ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. බල ධර්ම තියෙනවා. එතකොට මේවා වර්ධනය වෙනකම් මුහුකුරා යනකම් හොඳ වර්ධිත අවස්ථාවක් බවට පත් වෙනකම් ආශ්‍රවයක් ඡය කරන්න තරම් Tamanට ශක්තිය ලැබෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට ඒ කාලේ එනකම් රාහුල ස්වාමීන් වහන්සේ බොහොම වටිනා විදිහට ආරක්ෂා කරනවා. අවවාද අනුශාසනා නිතරම ලබා දෙමින් සැරෙන් සැරේ මේ රාහුල ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ එක වෙලාවක දකිනවා රාහුල ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම මෝරලයි දැන් තියෙන්නේ. දැන් ධර්මයේ දේශනා කළොත් අනිවාර්යයෙන්ම සියලු ආශ්‍රව ධර්මයන් ඡය කරලා මහරහත් භාවයට පත් වෙනවා. ඉපදීම ඡය කරනවා. බඹසර වස අවසන් කරනවා. සියලුම දේවල් ඉවර කරනවා කියලා දැනගෙන ආශ්‍රවයක් ඡය කරනවා කියලා දැනගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා දන් වළඳලා අවසානයේ රාහුල පොඩි ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් කියන රාහුලය අපි දිවා විහරණයට අන්දවණේට යමු කියලා සඳහන් කරනවා. ඉතින් මේ රාහුල පොඩි ස්වාමීන් වහන්සේත් රාහුල ස්වාමීන් වහන්සේත් පත්කඩේ අරගෙන බුදුරජාණන් වහන්සේ පිටුපසින්ම වැඩම කරනකොට අර ප්‍රාර්ථනා කරගෙන ආපු විදිහට දෙවිවරුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිටුපස රාහුල ස්වාමීන් වහන්සේ වඩින්නේ යම්සේද දහස් සංඛ්‍යාත දෙවි දේවතාවන් වහන්සේලා අන්දවණේට වැඩම කරනවා. අද රාහුල මහා ස්වාමීන් වහන්සේ නිවන් දකින දවසයි කියලා පුදුමාකාර සන්තෝෂයෙන් තමයි මේ දෙවිවරු අන්දවණේට රැස් වෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව එහෙම තමයි එලිපෙහෙලි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි කියලා අපි දන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම ක්‍රමානුකූලව තමයි මේ රාහුල ස්වාමීන් වහන්සේ ශික්ෂා කරන්නේ, හික්මවන්නේ. ආශ්‍රවයන් දුරු කරන විදිහට ආශ්‍රවයන් ඡය කරන ක්‍රමයෙන් තමයි මාර්ගය පැහැදිලි කරන්නේ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් තිස්සේ හොඳට සමත භාවනා පුරුදු කරපු බව ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් අපිට දැනගන්නට පුළුවන්. ප්‍රබල සමාධිය වර්ධනය කරන්න අවශ්‍ය වෙන විදිහ විශේෂයෙන් මහා රාහුලෝවාද සූත්‍රයේත් බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා ලබා දීලා තියෙනවා. ඒ නිසා බොහෝ කාලයක් තිස්සේ චතු ධාතු අවත්තානය, ඒ වගේම බොහෝ ආනාපාන සති භාවනාව, කරුණා භාවනා, මෛත්‍රී භාවනා, මුදිතා භාවනා, උපේක්ෂා භාවනා ආදී බොහෝ භාවනාවන් තුළින් නානා ආරම්මණයන් උස්සේ දුවන මෙන්න මේ හිත ඒකාරම්මණයකට නතු කරගන්න සමත භාවනාවන් බොහොම හොඳට පුරුදු කරලා තිබ්බ කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ
විදර්ශනාවෙන්ම ධර්මයේ දේශනා කළා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මූලික කරගෙන ඒ ලක්ෂණය පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අසන ක්‍රමයකින් තමයි මේ රාහුල ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔබ අපි හැමදෙනාම තේරුම් අරගන්න ඕන මේ ජීවිතය විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනා තුලින් සූත්‍රයන් ශ්‍රවණය කරනකොට අධ්‍යයනය කරනකොට කියවනකොට අපේ ජීවිතයේ පැත්තට අපිට හැරෙන්න තරම් හයියක් තියෙන්න ඕන. අපේ හිත අපට দমনය කරන්න පුළුවන් මේ দমনය කරපු මහා උතුම් මිනිසුන්ගේ ක්‍රමයන් පින්වත්නි මීට අවුරුදු 2000 ගණනාවකට එහා පැත්තේදී මනුස්ස හිත් দমনය කරගත්ත උත්තම මනුස්සයන් පිළිබඳව කතා ප්‍රවෘත්ති මේ කතාවන් ඇහෙනකොට පින්වත්නි මේ කතාවන් කියවනකොට විශාල ශ්‍රද්ධාවක් ඔබ අපි හැමදෙනාටම උපදින්න ඕන මේ කාල වේලාවට අනුව මේ සූත්‍රය පැහැදිලි කරන්න වෙලාව නෙමේ අපි හොඳට ත්‍රිපිටක ග්‍රන්ථය අට කතාව ටීකාව හොඳට කියවන්න තරම් අපි ශක්තිමත් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් ලෝකයට පහළ වෙන්නේ ඒ නිසා අපි ඒ පිළිබඳ බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ ඉන්නවා කියන අදහසකින්ම ඒ ධර්මයේ විනය ගුරු කරගෙන අපි හැමදෙනාම හැසිරෙන්නට ඕන මේ ලෝකේ හැමදෙනාටම ප්‍රශ්න තියෙනවා මේ ලෝකේ වෙනස් වීම බොහෝ දිනාට දරා ගන්න බෑ අම්මා වෙනස් වෙනකොට දරා ගන්න බෑ තාත්තා වෙනස් වෙනකොට දරා ගන්න බෑ හැන්දෑව 6ට වැඩ ඇරිලා එන තාත්තා 8:00 විතර වෙනකම් පරක් වුණොත් ඒ තාත්තගේ ජංගම දුරකථනය පවා විසන්දි වෙලා තිබුණොත් අම්මා බොහෝ බය වෙනවා දරුවෝ බය වෙනවා ඒ වගේම ඥාතීන් බය වෙනවා ඇයි මේ වෙනස් වීම ඒ කියන්නේ කියන වෙලාවට යමක් වුණ නැත්නම් යම්කිසි කලබලයක් තියෙනවා අන් අයගේ වචන වෙනස් වීම දරන්න බැරි ගතියක් තියෙනවා අන් අයගේ ක්‍රියාකාරකම් වෙනස් වීම දරන්න බැරි ගතියක් තියෙනවා තමන්ගේ කයේ වෙනස් වීම දරන්න බැරි ගතියක් තියෙනවා රෝගාබාධ දරා ගන්න බැරි ගතියක් තියෙනවා එතකොට බොහෝ මේ සිත්වල සිතුවිලි වල වෙනස්කම් දරන්න බැරි මේ ලෝකේ ධර්මය අවබෝධ කරන කෙනාට මේ හැම තැනකදීම පින්වත්නි ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා ඉතින් තමන්ගේ හිත দমনය කරගන්න කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මාර්ගයෙන්මයි দমনය කරගන්න වෙන්නේ ඉතින් බොහෝ සමාධිය පුරුදු කරපු මේ රාහුල මහා ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තංකිම්මඤ්ඤසි රාහුල චක්කුන් නිච්ඡංවා අනිච්ඡං වාති රාහුලය ඇස නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහනවා බලන්න පින් අනේ අපෙන් උනත් ඕනම කෙනෙක් ඇහුවොත් ඇස නිට්ටයයිද අනිත්‍යයිද කියලා අපි ගත් කඩටම කියයි අනිත්‍යයි කියලා අයියේ ඉපදිච්ච දවසේ ඉඳන් කොච්චර වෙනස් වුණාද දැන් මේ ස්වභාවයේ තව ටික කාලෙකින් වෙනස් වෙනවා දැනටත් ඇස් පිල්ලම් වදිනවා මේ ඇහැ ඕන වෙලාවක නැති වෙන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන් පින්වත්නි කියන්න පුළුවන් වුණාට මේ අයට සරල බුදුරජාණන් වහන්සේම දේශනා කර උපමාවක් දේශනා කරනවා තනකොළ ගහක් අග තියෙන වතුර බින්දුවක් පෙන්නලා ඇහුවොත් එහෙම මේ පිළිබඳ ඔබගේ අදහස මොකක්ද අපිට අදහසක් පහළ වෙනවා මේ තනකොළ ගහ අග තියෙන පිනි බින්දුව තව පොඩ්ඩකින් වැටේ කියලා ඒක අපි දකිනකොටම තේරෙන ඒ වගේම හිත අභ්‍යන්තරයේ තියෙන අදහසත් තනකොළ ගහ අග තියෙන පිනිබින්දුව අනිවාර්යයෙන්ම වැටෙනවා කියන එකම තමයි නේද? ඉතින් බුදුරජාණන් වහන්සේගේ වෙලාවක ජීවිතේට තනකොළ ගහක් අග තියෙන පිනිබින්දුවක් වගේ කියලා දේශනා කරන හැබැයි අපිට අපේ ජීවිතය පිළිබඳ මැරෙනවාද කියලා කවුරු හරි ඇහුවොත් ඔව් මැරෙනවා කියලා කියයි. හැබැයි අපේ හිතේ තියෙන්නේ නෑ තව අවුරුදු 50කින් මැරෙයි, අවුරුදු 40කින් මැරෙයි, අවුරුදු 30කින් මැරෙයි යන බලන්න තනකොළ ගහක් අග තියෙන වතුර බින්දුව තව පොඩ්ඩකින් වැටෙයි කියලා මතක වෙන එක අභ්‍යන්තරයෙන්ම මතක් වෙන හැබැයි තවත් කෙනෙක්ගේ ජීවිතය මරණය අපි දන්නවා හැබැයි දැම්ම නම් මැරෙන්නේ නැහැ කියන අදහස තියෙනවා ආන් ඒ වගේ යම්කිසි කෙනෙක් ඇස අනිත්‍යයි කියලා කිව්වට ඇතුලේ අදහස තියෙනා නෑ මේ ඇහැ නම් නිට්ටයයි වගේ මේ ඇහැ තමයි ලෝකේ සුන්දරම ඇස් දෙක මේක දැම්ම නැති වෙන්නේ මේක නිට්ටයයි වගේ ඊයේ බලපු විදිහට මට අදත් පේනවා අද බලන විදිහට හැන්දෑවෙත් මට පේයි ආදී වශයෙන් මේ ඇහැ පිළිබඳ යම්කිසි වටිනාකමක් දෙන ගතියක් අපේ හිතවල පෘතජන හිතවල කෙලෙස් උපද්දවන හිතවල දැනෙනවා පින්වන්නේ එහෙම හැඟීම් පහළ වෙනවා ඉතින් අපි කල්පනා කරන්න ඕන අභ්‍යන්තරගත වෙන්න උත්සාහ කරන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ බොහොම වටිනා ගැඹුරු ප්‍රශ්නයක් රාහුල ස්වාමීන් වහන්සේ මහරහත් භාවයට පත් කරන්න මහරහත් භාවය තුල හික්මවන්න ආශ්‍රවයන් දුරු කරන්න අවශ්‍ය කරන ධර්මකාරණාවක් ඉස්මතු කරන තංකිම්මඤ්ඤසි රාහුල චක්කුන් නිච්ඡං මා අනිච්ඡං වාදී කියන්නේ මේ ඇහැ පිළිබඳ රාහුලය මේ ඇහැ නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහන්නේ රාහුල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා පින්වන්නේ දැනගෙනමයි සඳහන් කරන්නේ බොහෝ කාලයක් තිස්සේ ගවේෂණය කරපු මේ රාහුල ස්වාමීන් වහන්සේ ඇහැ පිළිබඳව දේශනා කරන්නේ
අනිච්ඡම් බන්තේ කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේට සඳහන් කරනවා අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා කියන්නේ යමක් ඉතුරු වෙන්නේ නැතුවම නිරුද්ධ වෙලා යන ස්වභාවයක් තියෙනවා. දැන් මේ පින්වතුන් මම තවත් උදාහරණයක් කියන්නම්. යම්කිසි කෙනෙක් මහ පොළොවේ පොල් ගෙඩියක් හදනවා. මහ පොළොවේ පොල් ගෙඩියක් හදලා කාලයක් යනකොට පින්වන්නේ තාල වර්ගයේ පොල් ගහක් හැදෙනවා. හැබැයි තාල වර්ගයේ පොල් ගහක් හැදිලා පින්වත්නි ගහ උඩ පොල් ගෙඩි ගොඩාක් තියෙනවා. හැබැයි හදපු පොල් ගෙඩියද තියෙන්නේ? හදපු පොල් ගෙඩිය නෙමෙයි තියෙන්නේ. හැබැයි පොල්මයි තියෙන්නේ ගහ උඩ. හදපු පොල් ගෙඩිය පින්වන්නේ මහ පොළොවට පස්සෙලා යනවා. හැබැයි තාල වර්ගයේ ගහක් හැදිලා ඊට ආවේනික පොල් ගෙඩි හැදෙනවා. එතකොට හදපු පොල් ගෙඩිය ඉතුරු නොවීම නැත්තටම නැති වෙලා ගියාට ඒ පොල් ගෙඩිය නිසා පින්වත්නි ඒ වගේ පොල් හැදෙන ස්වභාවයක් ඒ පොල් ගෙඩිය තුල තියෙනවා. ආන් ඒ වගේ මේ ඇහැ පින්වත්නි පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැතුව හැම වෙලෙම නැත්තටම නැති වෙලා යනකොට මේ ඇහි යම්කිසි ස්වභාවයක් නිසා නැවත නැවත ඊට අදාළ රූප කලාප ඇති වෙන නිසා අපි රැවටිලා ඉන්නවා මේ ඇහැ නිට්ටයයි කියලා. ඉතින් යම්කිසි කෙනෙක් බොහෝම ගවේෂණය කරලා ප්‍රබල වශයෙන් මේ කය තුල හිත තබාගෙන යම්කිසි ප්‍රබල කර්මස්ථානයකින් යම්කිසි සමාධියක් උපදවාගෙන කල්පනා කරන්න බැලුවොත් හිත මෙහෙवला බැලුවොත් මේ ඇසේ ක්‍රියාකාරීත්වය ඕනම කෙනෙකුට දැනගන්න පුළුවන් කමක් තියෙන ඇත්තටම මේක නිට්ටයයිද අනිත්‍යයිද කියලා. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ අනිච්ඡම් බන්තේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ අහනවා යම්පන අනිච්ඡං දුක්ඛං වා සුඛං වාති. රාහුලේ යමක් අනිත්‍යයි නම් ඒක දුකයිද සැපයිද කියලා අහනවා. රාහුල ස්වාමීන් වහන්සේ කිව්වා මේ ඇස අනිත්‍යයි කියලා, නිට්ටිය නෑ කියලා, මේක වෙනස් වෙනවා කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආහාපහු ප්‍රශ්නයක් අහනවා රාහුලය යමක් අනිත්‍යයි නම් යමක් වෙනස් වෙනවා නම් ඒක දුකද්ද සැපද්ද කියලා කියනවා. රාහුල ස්වාමීන් වහන්සේ සඳහන් කරන දුක්ඛම්ම ඒක පැහැදිලි වශයෙන්ම දුකයි. පැහැදිලි වශයෙන්ම දුකයි. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා යම්පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලනුතං සමනුපස්සිතුම් ඒසෝ ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ යත්තාති. රාහුලය යමක් අනිත්‍යයි නම් ඒක දුකක් නම් ඒක වෙනස් වෙන ස්වභාවය විපරිණාම තත්ත්වයටපත් වෙනවා නම් ඒ විපරිණාම තත්ත්වයටපත් වෙන දෙය මේක මගේය එහෙම නැත්නම් මේක මමය එහෙම නැත්නම් මගේ ආත්මය කියලා සමනුපස්සනය කරන්න පුළුවන්ද කියලා අහනවා. නොහේතම් බන්තේ එහෙම මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා තංකින් මඤ්ඤසි රාහුල රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මෙන්න මේ විදිහට පින්වත්නි ඇහැ පිළිබඳ අනිත්‍යයිද නිට්ටයයිද කියලා අහනවා. රූපේ පිළිබඳ අනිත්‍යයිද නිට්ටයයිද කියලා අහනවා. ඇහැයි රූපයයි හේතු කොටගෙන හටගන්න චක්කු විඥානය නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහනවා. මේ තුන නිසා හටගන්න චක්කු සම්පස්සේ නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහනවා. ඊට පස්සේ මේ චක්කු සම්පස්සේ නිසා ඇතිවෙන වේදනාව, සංඥාව, සංකාරය, විඥානය නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහනවා. ඉතින් මේ රාහුල ස්වාමීන් වහන්සේ මේ සියලු දේවල් වලටම අනිත්‍යයි කියලා පිළිතුරු ලබා දෙනවා. එතකොට ඇහැ පිළිබඳව, කන පිළිබඳව, නාසය පිළිබඳව, දිව පිළිබඳව, මේ කය පිළිබඳ, මනස පිළිබඳ මේ හය පැත්තෙන්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය ලක්ෂණය මතුවෙන විදිහට මේ රාහුල ස්වාමීන් වහන්සේ සමග අර දෙවි දේවතාවන් වහන්සේලා පිරිවරාගෙන ඉන්න තැන නැවත එකක් පිටුපස්සේ ප්‍රශ්න අහනවා. මේ රාහුල ස්වාමීන් වහන්සේ මේ හැම දෙයකටම පිළිතුරු ලබා දෙන. එතකොට මේ සියලුම දේවල් පින්වත්නි අනිත්‍ය නිසා හැම වෙලේම අනිත්‍ය නිසා මොකක්ද ඇති වෙන්නේ? ඒ පිළිබඳ විශාල කලකිරීමක් ඇති වෙනවා. මේකේ නිබ්බිදාවක් ඇති වෙනවා. ඒ කලකිරීම ඇති වුණ දේ පිළිබඳ අපිට ඇලීමක් ඇති වෙන්නේ නැහැ. අපිට කලකිරීම ඇති වුණ දේ පිළිබඳ නොඇලීමක් ඇති වෙනවා. විරාගයක් ඇති වෙනවා. විරාගය ඇති වුණ දේ පිළිබඳ අපිට නිරෝධයක් ඇති වෙනවා. නිරෝධය ඇති වෙන දේ පිළිබඳ අපිට විමුක්තියක් ඇති වෙනවා. විමුක්තිය ඇති වුණ දේ පිළිබඳ විමුක්තිස්මින් විමුක්තമിതി ඥානං කියලා විශේෂ ඥානයක් උපදිනවා. මේ සියල්ලෙන් නිදහස් වුණා කියලා. ඉතින් මේ අවසානයේ තමයි පින්වන්නේ මේකේ වටිනාකම තියෙන්නේ මේ සියල්ලෙන් නිදහස් වෙන්න ආශ්‍රව අක්ෂය කරන විදියට තමයි මේ රාහුල ස්වාමීන් වහන්සේගේ මනස බුදුරජාණන් වහන්සේ යොදන්නේ. ඉතින් අපිට තේරෙන විදියට පින්වත්නි අපි බලමු මේ කාරණාව කොහොමද අපි තේරුම් අරගන්නේ කියලා. ඔන්න බලන්න අපිට මේ අනිත්‍ය ලක්ෂණය පින්වන්නේ ඇත්තටම අපි තේරුම් ගන්න පුළුවන් කමක් තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ඇහැයි රූපයයි ඇහැ නිසා හටගන්න විඥානයයි ඇහැ නිසා හටගන්න විඥානය නිසා හටගන්න ස්පර්ශයයි ස්පර්ශය නිසා හටගන්න වේදනාව සංඥාව සංකාරය විඥානය ඒ වගේම කනයි ශබ්දයයි කන නිසා ශබ්දයයි නිසා ඇතිවෙන සෝත විඥානයයි
සෝත විඥානය නිසා ඇතිවන සෝත සම්පස්සයයි සෝත සම්පස්සය නිසා ඇතිවෙන වේදනාව සංඥාව සංකාරයේ විඥානය ඊට පස්සේ ගානය මේ නහය ඊට පස්සේ නහයට දැනෙන ගන්ධය ගාන විඥානය ගාන සම්පස්සය ඒ ගාන සම්පස්සය නිසා ඇතිවෙන වේදනා සංඥා සංකාර විඥාන ඊට පස්සේ මේ දිවට දැනෙන රසය ඊට පස්සේ ජීවයා විඥානය ජීවයා විඥානය නිසා ජීවයා සම්පස්සය ජීවයා සම්පස්සය නිසා ඇතිවෙන ආදී වශයෙන් මේ ධර්ම කාරණා ඉස්මතු කරන්න. ඉතින් අපි බලමු පින්වත්නි අපි මේ ඇහැ බැලුවොත් එහෙම මේ ඇහැ පුංචි කාලේ ඉඳන් දැන් මේ මුළු ශරීරයම ගත්තොත් එහෙම අපිට තේරෙන විදිහට අපි නියපොත්ත වැවුන වෙලාව දන්නවද? නියපොත්ත වැවුන වෙලාව දන්නේ නියපොත්තක් අපි කපනවනේ. කපල පින්වන්නේ ටික දවසක් යනකොට මේ නියපොත්ත වැවෙනවනේ. අපිට කියන්න පුළුවන් මේ නියපොත්ත වැවුනේ කොයි වෙලාවේද කියලා. අපිට හොයාගන්න බෑ ටික මේ නියපොත්ත වැවෙනවනේ. එහෙනම් හැම වෙලාවකම මේක වැවෙනවද නැද්ද? යම්කිසි කෙනෙක්ගේ මේ හැම රැලි වැටුණා කියලා හිතන්නකෝ. අපි දන්නවද හැම රැලි වැටුණ වෙලාව උදේද දවල්ද රෑද කියලා. හැම මොහොතකම පොඩ රැලි වැටෙන හින්දා නේද මේක අපිට හොයාගන්න බැරි තරම් මෙහෙම වෙන්නේ. අපි ඉපදෙනකොට තිබුණ S2ද දැන් අපිට තියෙන්නේ. හැබැයි මේ தത്വෙටපත් වෙන අපිට දැනුණාද? අපිට දැනුන්නේ නැහැ. එහෙනම් හැම මොහොතකම මේක දිරණ ස්වභාවයක් තියෙනවා. ඇහැ දිරණ ස්වභාවයක් තියෙනවා. නේද? ඒ වගේම පුංචි කාලේ අපි දැක්ක මේ ලෝකයේ තියෙන රූප ලෝකය. වසරෙන් වසර මේ S2ට මස් පිරිච්ච S2ට පේන රූප ලෝකය අපිට මොන තරම් වෙනසකට භාජනය වෙලා තියෙනවද අද වෙනකොට? මේ ගත වුණ අවුරුදු 10 අපේ වයසත් එක්ක අවුරුදු 20 එහෙම නැත්නම් 30 අවුරුදු 40 50 60 70 කියලා හිතන්නකෝ. පුංචි කාලයේ ඉඳන් තිබුණ තාක්ෂණික උපකරණ වල කොච්චර වෙනසක් වෙලා තියෙනවද? ගෙවල් දොරවල් වල කොච්චර වෙනසක් වෙලා තියෙනවද? යාන වාහන භවභෝග සම්පත් වල කොච්චර වෙනසක් වෙලා තියෙනවද? පාරවල් වල කොච්චර වෙනසක් වෙලා තියෙනවද? අපිට තේරෙන විදියට රූපය ගත්තොත් එහෙම. නේද? ඒ වගේම අපේ තාත්තා, අපේ අම්මා, ඒ වගේම තමන්ගේ දරුවෝ තමන්ගේ ස්වාමියා තමන්ගේ භාර්යාව මේ අයගේ අපි පුංචි කාලේ අපිට දන්න කාලේ දකින විදිහට තිබුණ ස්වභාවයයි කාලෙන් කාලයට වෙනස් වෙලා අද දකින්න ස්වභාවයේ කොච්චර වෙනසක් තියෙනවද අපිට මේක දැනෙන්නේ නේද? අපිට මේක දැනෙන්නේ හැම මොහොතකම මේ වෙනස් වීම. දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. මේ ලෝකේ ඇති වෙනවා ඒ හැම දෙයක්ම නැති වෙනවනේ. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේ වචන දෙක පොඩ්ඩක් අනිත් පැත්ත තියලා කියවන්නකෝ. නැති වෙනවා ආපහු ඇති වෙනවා. නැති වෙනවා ආයෙත් ඇති වෙනවා නිකන් හොඳයි වගේද නැද්ද? නැති වුණ දේ ආපහු ඇති වෙනවා. නැති වුණ දේ ආපහු ඇති වෙනවා. හැබැයි නැති වුණ දේ ආපහු ඇති වෙන්නේ පින්වන්නේ ඒ විදිහටම නෙමෙයි. අපිට යමක් නැති වෙලා ආපහු ඇති වෙන්නේ පොඩ්ඩක් හරි වෙනස් වෙලාද නැද්ද? ඒකයි මේ අනිත්‍ය ස්වභාවයේ දුකයි කියලා කියන්නේ. අපිට යමක් පරණ දෙයක් නැති වුණා කියලා හිතන්නකෝ. ආපහු යමක් ඇති වෙනවා. හැබැයි තිබ්බ ස්වභාවය නෙමෙයි ඊට වඩා වෙනස් වෙලා. අම්මා ඊයේ දැක්ක විදියට නෙමෙයි අම්මා නැති වෙලා ආපහු අම්මා දැන් ඉන්නවා. හැබැයි වෙනස් වෙලා අම්මා ඉන්නේ. එහෙනම් ඇතිවීම, වෙනස් වීම, නැතිවීම කියන කාරණා තුනට අපි මැදි වෙලා ඉන්නවා. නේද? දැන් බලන්න චක්කු විඥානය අරගෙන හිතලා බලන්න. පුංචි කාලේ ඉඳන් චක්කු විඥානය කියන්නේ පෙනීම කියන එකටනේ. නේද? දැන් මේ ඇහැ පින්වත්නි ඇහැ අපි දැන් මොනවා හරි බලන්න යනවා කියලා හිතන්නකෝ. අපේ S2ට යමක් බලාගෙන ඉන්නකොටම පුංචි කාලේ පාසල් යන කාලේ මතක නැද්ද මේ පින්වතුන්ට ගුරුවරු සමහර වෙලාවට රටවුණු කෑල්ල මූණට එවනවා. පාඩම උගන්වන ගමන් අපි බෝඩ් එක දිහා බලාගෙන ඉන්නවා, කළු ලෑල්ල දිහා බලාගෙන ඉන්නවා, ගුරුවරයා දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ගුරුවරයා අපිට චෝක් කෑල්ලක් ගහනවා. ඒ කියන්නේ පෙනීම කියන එක වෙනස් වෙනවද නැද්ද? අපිට උවමනාව තියෙනවා බලාගෙන ඉන්න. ගුරුවරයා දිහා බලාගෙන ඉන්න උවමනාව තියෙන උගන්නන දේ. හැබැයි අපිට හොරාම අපිට දන්නේම නැතුව අපිට තේරෙන්නේ නැතුව විදිහට මේ ඇහැ පින්වත්නි ඒ පෙනීම කියන එකනේ විඥානය කියන්නේ නේද? යම අරමුණ දැනගන්නවා කියන එකනේ විඥානය කියන්නේ. එහෙනම් පෙනීම කියන එකනේ චක්කු විඥානය කියන්නේ. එහෙනම් මේ පෙනීම කියන එක වෙනස් වෙනවද නැද්ද? ඒ විතරක් නෙමෙයි අපිට යමක් පෙනී තියද්දී අපිට කනට යමක් ඇහෙනවද නැද්ද සැරෙන් සැරේ? එහෙනම් චක්කු විඥානය වගේම සෝත විඥානයත් අපිට නොතේරෙන විදියට අපිට හිතා ගන්න බැරි තරම් වේගෙන් ඇති වෙනවද නැද්ද? ඒ විතරක් නෙමෙයි යමක් අනුභව කරන ගමන් අපි යමක් දිහා බලාගෙන ඉන්නවද නැද්ද? එහෙනම් ජීවයා විඥානත් අපිට වේගෙන් ඇති වෙනවද නැද්ද? ඒ වගේම ඇඟ කසනවා අපිට දැනෙනවද නැද්ද වෙලාවකට? එහෙනම් කාය විඥානත් ඒ අතරතුර ඇති වෙනවද නැද්ද? ඒ අතරතුරේ සමහර වෙලාවට අතීතේ මතක් වෙලා හාන්සි පුටුවකට වෙලා කනේ කම්බුල අත කනේ තියාගෙන ඔහි කල්පනා කර කර ඉන්නවද නැද්ද අපි? එහෙනම්
ඇහක් තියෙනවා, කනක් තියෙනවා, ශරීරයක් තියෙනවා. හැබැයි මනසට වෙන අරමුණු පරණ අවුරුදු 20ක විතර සිද්ධියක් මතක් වෙලා. එහෙනම් මනෝවිඤ්ඤාණය සැරින් සැරේ ඇති වෙනවද නැද්ද? එහෙනම් මේවා අපි කැමති විදියටද වෙන්නේ? අපිට ඕන විදියට උපද්දවන්න පුළුවන්ද? මෙහෙම වෙන්න කියලා අපිට උපද්දවන්න පුළුවන්ද? මේක එහෙම වෙන්න එපා කියලා පෙනීමේම හිත තියාගෙන ඉන්න පුළුවන්ද? නේද? ආහාර අනුභව කරනකොට රසය තුලම හිත තියාගෙන ඉන්න පුළුවන්ද? නේද? අමාරුයි. ශබ්දයක් අහන ගමන් ඒකේම හිත තියාගෙන ඉන්න පුළුවන්. දැන් මේ බණ ටික අහලා ඉවරනකොට මේ හිත කොච්චර තැන් තැන් වල දුවනවද කියලා මේ වෙලාවේ අත්දකින්න පින්වත්නි. අපිට උවමනාව තියෙනවා මේ බණ ටික කියන්න. නේද? මට උවමනාව තියෙනවා මේ බණ ටික මේ පිංගතුන්ට කියන්න. මේ පිංගතුන්ට උවමනාව තියෙනවා බණ ටික අහන්න. අපි දෙගොල්ලන්ගේම හිත කොච්චර එහෙට මෙහෙට යන්න දඟලනවද? අතීතේ මතක් වෙනවා, රූප පේනවා, නොයේකු ශබ්ද මේ වෙලාවේ ඇහෙනවා. නේද? ස්පර්ශ දැනෙනවා, ඉඳගෙන ඉන්න එක දැනෙනවා, කසනවා දැනෙනවා, නලියනවා දැනෙනවා, පිපාසාව දැනෙනවා, බඩගින්න දැනෙනවා. එහෙනම් මේ විඥානයේ දැනීමේ ස්වභාවය කියන දේ අර පැන යන දෙයක් වගේ. වේගෙන් එකම හිත මහා වේගෙන් හරියට නිකන් එකම මිනිස්සයා උදැල්ලක් අරන් කුඹරට යනකොට යාට කියන ගොවි මහත්තයා කියලා. ඒ මිනිස්සයාම හොඳට කලිසමක් ඇඳගෙන වැඩට යනකොට කියනවා මෙයා හොඳ නිලධාරියෙක් කියලා. ඒ කෙනාම ගෙදර සරමක් හරි ඇඳගෙන ඉන්නකොට මෙයාට තාත්තා කියලා කියනවා. නේද? ආන් වගේ එකම මිනිස්සයා ඒ කාර්යයන් කරනකොට විවිධ නම් වලින් හඳුන්වනවා වගේ එකම හිත චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවයා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ ආදී වශයෙන් එක එක ක්‍රියාකාරකම් අනුව මේ ආයතන වලින් ඔව්ව හඳුන්වනවද නැද්ද? ඉතින් මේ විඤ්ඤාණය පවා හැම මොහොතකම විඤ්ඤාණය හටගන්න උදව් වෙන ඇහැයි රූපයයි අනිත්‍ය නම් විඤ්ඤාණය කවදාකවත් දැන් අපි හිතන්නකෝ හොඳ පහනක් තියෙනවා. මේ පහන පින්වත්නි පහනේ දාලා තියෙන තෙල් ටික අනිත්‍යයිද නැද්ද? අනිත්‍යයි. පහන් වැටි අනිත්‍යයිද නැද්ද? අනිත්‍යයි. පහන අනිත්‍යයිද නැද්ද? අපිට කියන්න පුළුවන් ද ආලෝකය නිට්ටයයි කියලා? දැන් අඳුරේ පහනක් කවුරු හරි දැල්වලා තියෙනවා. එතකොට මේ පහනේ ආලෝකය අපිට නිකන් නිට්ටයයි වගේ දැනෙනවා. හැබැයි ටික ටික තෙල් ටික අඩු වෙනවද නැද්ද? ටික පහන් වැටි අඩු වෙනවද නැද්ද? ටික මේ පහන් අල්ලුව සවුත් වෙනවද නැද්ද? නේද? එහෙනම් මේ හැම එකක්ම වෙනස් වෙනවා කියලා කියන්නේ ආලෝකය අනිවාර්යයෙන්ම වෙනස් වෙලා යනවද නැද්ද? ආන් ඒ වගේ පින්වත්නි යම්කිසි දෙයක් මේ පින්වතුන් හොඳට හිතලා බලන්න අපිට පින්වත්නි කළුවරේ මේ අත අරන් ගිහිල්ලා අපිට යම්කිසි වෙලාවක කළුවර වෙලාවක අපිට කොහේ හරි අල්ලන්න වෙනවා. අපේ අත කොහේ හරි වැදුනොත්ද නැද්ද කොහේ හරි අපිට දැනෙන්නේ. කළුවරේ මේ අත අරන් ගින් කොහේ හරි අල්ලනකොට කොහේ හරි වැදුනොත් තමයි මේ වැදෙන දේ දැනෙන්නේ. ආන් ඒ වගේ හිතට පුළුවන් අරමුණු දැනගන්න විතරයි. හැබැයි හිත ගිහින් කොහේ හරි වදින්න ඕනේ. ඒක කරන්නේ පස්ස කියන චෛතසික ධර්මයේ තුල. සියලු හැම හිතක් එක්කම උපදින චෛතසික ධර්මයක් තමයි පස්සය කියලා කියන්නේ. ඉතින් මේ මනසට මේ ඇහැට පින්වනේ රූපය කියන දේ පේන්න, රූපය කියන දේ පේන්න ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි එකතු වුණාම තමයි වැදුනම තමයි නිකන් භාණ්ඩයක වදිනවා වගේ නෙමෙයි මේ මහසියුම් ධර්මයක්. ඊට පස්සේ ස්පර්ශය නිසා තමයි අපිට වේදනාව කියන එක හටගන්නේ. නම් ස්පර්ශය කියන්නේ කොහේ හරි වදින්න ඕනේ මේ හිතට අරමුණ දැනගන්න. එහෙනම් මේ අනිත්‍ය වූ ඇහැ තුලින්, අනිත්‍ය වූ රූපය තුලින්, අනිත්‍ය වූ චක්කු විඥානයක් තුලින් ඇතිවෙන ස්පර්ශය කවදාකවත් නිට්ටය වෙන්න විදියක් නෑ. එතකොට මේ ස්පර්ශයත් එක්කම ඇතිවෙන වේදනාව සර්වචිත්ත සාධාරණ චෛතසික ධර්මයක්. මේ වේදනාව සැප හෝ වේවා දුක් හෝ වේවා අදුක්කම අසුක වෙන්න පුළුවන්. දැන් බලන්න බස් එකක අපි ඉඳගෙන යනකොට අපි කැමති කෙනෙක් ළඟ ඉන්නවා නම් අපිට ස්පර්ශය දැනෙනකොට සැප වේදනා දැනෙනවා. අපි අකමැති කෙනෙක් නම් පුටු එහා පැත්තේ ඉඳගෙන යන්නේ බස් එකේ අපිට ලැබෙන්නේ දුක් වේදනාවක්. එකම ස්පර්ශය සමහර කෙනෙකුට සැප වේදනාවක්, සමහර කෙනෙකුට දුක් වේදනාවක්, සමහර කෙනෙකුට උපේක්ෂා වේදනාවක්. ආන් එහෙමගේ ඒ වගේ ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව සැප දුක් අදුක්කම වශයෙන් ඇති වෙනවා. ඒ වගේම ඒත් එක්ක ඇතිවෙන සටහන සංඥාව, ඒත් එක්ක ඇතිවෙන චේතනාව, ක්‍රියා කිරීමේ බලය, යාම්, ඊම්, කෑම්, බීම් ආදී සියලු ක්‍රියාකාරකම් කරන චේතනාව. චේතනාව මූලික වෙනවා ක්‍රියා සිදු කරනකොට අරමුණු ගන්නකොට හිත ප්‍රදාන වෙනවා. ඉතින් මේ චේතනාව ඒත් එක්ක ඇතිවෙන විඥානය ආදී වශයෙන් මේ සියල්ලකම පින්වන්නේ ළඟ අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණේ උරගා බලන්න තරම් අපි දක්ෂ වෙන්න ඕන. නේද? බොහෝ කාලයක් සමත භාවනාවක් කරන කෙනෙකුට මේ පිළිබඳ විදසුම් වඩන්න හරි පහසුවක් තියෙනවා. ඒ විදර්ශනාවට හිතේ ඇලීමක් උපදිනවා. නැවත මේ මනසේ තියෙන ක්‍රියාකාරීත්වය දැනෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්‍රවයක් ෂේ කරන්න ලැබිලා ලබා දෙන උපදේශ මාලාව පිළිබඳ විශාල ගෞරවයක් උපදිනවා.
තමන්ට කියා දෙන ගුරුවරු පිළිබඳ විශාල ගෞරවය ශ්‍රද්ධාවක් උපදිනවා. අනේ මේ ගුරුවරු අපේ ජීවිතය අම්මගෙන් අපිට ලැබුණ නැති සැනසීම, තාත්තගෙන් අපිට ලැබුණ නැති සැනසීම ආදී වශයෙන් මහා වෙනසක් මනසට උපද්දවන්න මේ ගුරුවරු අපිට මෙච්චර කරුණාවෙන් කටයුතු කරනවා නේද? මේ බුදුරජාණන් වහන්සේගේ දහම නිසා මේ ලෝකයේ කී දෙනෙක්ගේ චිත්තසංතාන යහපත් වුණාද කියලා හිතා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕන පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ රාහුල මහා ස්වාමීන් වහන්සේට මහරහත් භාවයට පත් වෙන්නමයි මේ සූත්‍ර දේශනාව. එහෙමනම් අපිට මහරහත් භාවයට පත් වෙන්න මේ කරුණ ටික හොඳටම ප්‍රමාණවත්ද නැද්ද? නේද? ඒ නිසා අපි නැවත නැවත මේ අනිත්‍ය සංඥාව හොඳට පුරුදු කරන්න ඕන පින්වත්නි. අනිත්‍ය සංඥාව මහා වේගයෙන් පුරුදු කරන්න ඕනේ. අනිත්‍ය හොඳට දැනෙන විදියට, සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය හොඳට දැනෙන විදියට, ළඟ ළඟ සියලු ලෝකේහි කලකිරීම ඇති වෙන විදියට මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ අපිට අපේ මුළු ජීවිතේම දේශනා කරනවා පින්වත්නි. දැන් බලන්න අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා බලන්නකෝ. අපිට මේ ඇහැ තියෙනවා. අපිට රූප දැනෙනවා. ඒ වගේම අපිට රූප පේනවා. රූප ලෝකේ රූප පේනවා. ඒ ස්පර්ශය කැමැති අකමැති වශයෙන් දැනෙනවා. එක එක දේවල් හඳුනගන්න ඇහැ සම්බන්ධයෙන්. ඒ වගේම ලෝකේ කියලා කියන්නේ අපිට කනත් එක්ක සම්බන්ධ වෙන ලෝකයේනේ. කනට, ඒ වගේම ශබ්ද වලට නේද? ශබ්ද ලෝකයට, ඒ වගේම සෝත සම්පස්සයට නේද? ඒත් එක්ක ඇති වෙන වේදනාවට අපේ ලෝකය. හොඳද? ඊට පස්සේ නහයට, ඊට පස්සේ දිවට, ඊට පස්සේ කයට, ඊට පස්සේ මනසට මේ 6 ආයතන 6ක්නේ. අභ්‍යන්තර වශයෙන් තියෙන ආයතන 6ක් තියෙනවා. නේද? ඇහැ කන නාසය දිව ශරීරය මනස. බාහිර වශයෙන් තියෙන ආයතන 6ක් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. එතකොට මේවත් එක්ක ඇති වෙන චක්කු විඥානකාය, සෝත විඥානකාය, ගාන විඥානකාය, ජීව්‍යා විඥානකාය, ස්පානෙන්ද පොට්ටම්බ විඥානකාය, මනෝ විඥානකාය වශයෙන් මෙන්න මෙහෙම තියෙනවා. ඊට පස්සේ චක්කු විඥානය නිසා චක්කු සම්පස්සය, සෝත විඥානය නිසා සෝත සම්පස්සය, ගාන සම්පස්සය, ජීවයා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය. ඊට පස්සේ චක්කු සම්පස්සය නිසා ඇති වෙන වේදනා සංඥා සංකාර විඥාන, සෝත සම්පස්සය නිසා ඇති වෙන වේදනා සංඥා සංකාර විඥාන, ගාන සම්පස්සය නිසා ඇති වෙන වේදනා සංඥා සංකාර විඥාන නේද? ජීවයා සම්පස්සය නිසා ඇති වෙන වේදනා සංඥා සංකාර විඥානය, කාය සම්පස්සය නිසා ඇති වෙන වේදනා සංඥා සංකාර විඥානය, මනෝ සම්පස්සය නිසා ඇති වෙන වේදනා සංඥා සංකාර විඥානය නේද? මෙන්න මේ විදිහට මුළු ජීවිතයම පින්වත්නි අනිත්‍යයි කියන කාරණාවට, අනිත්‍යයි කියලා කියන්නේ ඉතුරු වෙන්නේ නැතුවම වෙනස් වෙනවා කියන කාරණාවට බුදුරජාණන් වහන්සේ ඔප්පු කරලා පෙන්නනවා නේද මේ ලෝකයේ ස්වභාවය. ඉතින් අපි සියලු ලෝකේ, රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ ආදී වශයෙන් සියල්ල, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී සියලු දේවල් පිළිබඳ මොනවද දැනෙන්නේ? අපි දැන් සරලවම කිව්වොත් එහෙම අපිට අතීතයේ මොනවා හරි මතක් වෙනවනේ. දැන් භාවනා කරද්දී මොනවා හරි මතක් වෙනවා. අතීතයේ ගොඩාක් සැප විඳපු එකක් අපිට මතක් වුණොත් මොකද වෙන්නේ? ගොඩාක් සැප විඳපු ඔය හරි ගිය ගමනක් මතක් වෙනවා. යාළුවොත් එක්ක හිටපු එකක් මතක් වෙනවා. ඊටාම සැප උපදිච්ච එකක්. සාමිස සැප. ඉතින් ඒක දැන් මතක් වෙනකොට ඒ සැප දැන් තියෙනවද? නෑ. එහෙනම් දැන් ඒක මතක් වෙනකොට අපිට දුකයිද සැපයිද? දුකයි. අතීතයේ තිබ්බ සැප වෙනස් වීම හින්දාද නැද්ද ඒ දුක හම්බෙලා තියෙන්නේ? අතීතයේ මං වින්ද සැප දැන් වෙනස් වෙලා තියෙන හින්දා මං ඉතින් දුකින් ඉන්නවා. හැබැයි අතීතේ මම කල්පනා කරනකොට, අතීතේ මට මෙනෙහි වෙනකොට, අතීතේ ආවර්ජනා කරනකොට මම ගොඩාක් අපේ තමන්ගේ තාත්තා නැති වුණ එකක්, අම්මා නැති වුණ එකක්, ගහින් වැටිච්ච එකක්, කවුරු හරි බැනපු එකක් මතක් වෙලා මම ගොඩාක් දුකෙන් කාලය ගත කරපු අවස්ථාවක්, සිද්ධියක් මතක් වුණා කියලා හිතන්නකෝ. අතීතයේ ලොකු දුකක් වින්ද එකක්, මාව පීඩාවටපත් වුණ එකක්, මගේ හිතයි කයයි දවපු සිද්ධියක් මට මතක් වෙනවා. අතීතේ කල්පනා කර කර ඉන්නකොට. දැන් මේ වර්තමානයේ මට මතක් වෙනවා. ඒක දැන් මතක් වීමත් දුකක්ද නැද්ද? අතීතයේ දුකක් වර්තමානයේ මතක් වීමත් දුකක්ද නැද්ද? එහෙනම් කොහොමද දුකයිද නැද්ද? බලන්න අතීතයේ මම විඳපු සාමිස සැප මතක් වෙනකොට දැන් ඒක නැති හින්දා මට දුකයි. මං වර්තමානයේ අතීතයේ විඳ දුකක් මට වර්තමානයේ මතක් වෙනකොට ඒක කොහොමද දුකයි? එහෙනම් අතීතයේ මොනවා මතක් වුණාද වර්තමානයේ තුල දුක උපදිනවද නැද්ද? ආන් එහෙම පින්වත්නි සත්‍යවාදීව අපේ ජීවිතයට එබිකම් කරලා බලන්න ඕන. හොඳට අතීතය ආවර්ජනා කරලා බලන්න ඕන. හොඳට අතීතය ආවර්ජනා කරලා බලන්න ඕන. අතීතය ආවර්ජනා කරලා බලනකොට නැවත මෙන්න මේ දේවල් ඇති වෙනකොට මේ සියලු දේවල් වලින් දුකක් උපදිනවා. ඒ දුක අත්දකින්න ඕනේ. එහෙනම් මේ වෙනස් වීම හින්දා, අතීතයේ තිබ්බ දේවල් වෙනස් වීම හින්දා
හොඳට ඇහැ ගැන හිතන්න පුළුවන්, කන ගැන හිතන්න පුළුවන්, නාසය ගැන, ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස ගැන මේවත් එක්ක ඇතුණු විඥාන පිළිබඳ, ස්පර්ශ පිළිබඳ මේ සියලුම කායතනයක් හරි අරගෙන මේ සියලුම ක්‍රියාකාරකම් වල පින්වත්නි වෙනස් වීම අත්දකින්න අපි උත්සාහ කරන්න ඕන. ඒ වෙනස් වීම හින්දා අපිට දැනුණ පීඩාව හොඳට අත්දකින්න උත්සාහ කරන්න ඕන. ඒ දැනුණ පීඩාව අත්දකින්න කෙනාට තමයි දැනෙන්නේ පින්වත්නි මගේ කියලා මේක ගන්න පුළුවන් කමක් නැහැ. මම කියලා මේක ගන්න පුළුවන් කමක් නැහැ. මගේ ආත්මයක් කියලා මේක ගන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් වෙනස් වීම, ඒ වෙනස් වීමත් එක්ක තමන්ගේ හිතයි කයයි ඇති වුණ පීඩාව, දුක්ඛ ලක්ෂණය තුල මේ හිත තියාගෙන ඉන්නවනම් ඒ යම් කිසි දෙයක් පින්වන්නේ දුක් දේ බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියලා දේශනා කරන්නේ. යමක් අනිත්‍ය නම් මේ අනිත්‍ය දේ දුකයි කියලා දේශනා කරනවා. යමක් දුකයි නම් මේ දුක් දේ අනාත්මයි කියලා කියන්නේ අපි ඕනම කෙනෙක් පින්වන්නේ දුක පවත්වන්න කැමතිද ලෝකේ? දුක පවත්වන්න කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක් දේ අනාත්මයි කියලා. ඇයි අපි කැමැත්තක් නැතුව අපිට පවත්තන්න දුකක් අපි පවත්තනවා නෙමෙයි අපේ වසඟයට ගන්න බැරුව මේ දුක පවතින ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ දුකක් මේ ලෝකේ තමන්ගේ වසඟයට ගන්න බැරි හින්දා තමයි මේ දුක කියන එක පවතින්නේ පිංගන්නේ. එතකොට හැම සිද්ධියක්ම අරගෙන අතීතයත් එක්ක දැනෙන ඒ සියලුම සිද්ධි වල දුක්ඛ ලක්ෂණයට හොඳට සමවැදෙනකොට තේරෙනවා ඇත්තටම මගේ තාත්තා මගේ අම්මා නැතුණ වෙලාවේ ඒ මృత දේහයේ ගෙදරට ගෙනල්ලා තිබ්බ වෙලාවේ ස්වාමින් වහන්සේලා ඇවිල්ලා මතක වස්ත්‍ර පූජා කරන වෙලාවේ ස්වාමින් වහන්සේලා අනිත්‍ය ප්‍රතිසංයුත්ත ගාථාව දේශනා කරන වෙලාවේ ඒ අම්මා හෝ තාත්තා ඇස්සරියේ නෑ මං ඇඬුවට මං කතා කරාට ප්‍රතිචාර දැක්ුවේ නෑ මම hina වුණාට hina වුණේ නෑ හතරැස් පෙට්ටියක දාලා තිබ්බා. එතකොට මම නොහිතපු වෙලාවක මේ දේ සිද්ධ වුණේ. එතකොට වෙනස් වීම ඒත් එක්ක මගේ හිතට කයට දැවිලි ගතිය, මාව දන ගතිය, මාව පීඩාවටපත් වෙන ගතිය. එතකොට මේ දුක මට නවත්තන්න බෑ. ඒ පාංශුකූල කටයුතු කරන එක මට නවත්තන්න බෑ. මහ පොළොවේ තාත්තම්ම වලදාන එක මට නවත්තන්න බෑ. එතකොට මේ දුකක් මට දැනුණාට මේක නවත්තන්න බැරුව මේ ලෝකයෙන් අතුරුදහන් වෙන හැටි. ඒ දුක් දේ ඉස්සරහට තල්ලු වෙන හැටි මගේ වසඟේ නැතුව මාව පීඩාවටපත් වෙන අනාත්ම ලක්ෂණය මම දත් මිටි කෑවට මගේ දුක ඒ වෙලාවේ අයින් කරන්න බෑ පින්වත්නි. ආන් ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්නට කියනවා විදර්ශනා වඩනවාය කියලා. දර්ශනය කියන්නේ දකිනවා, විදර්ශනය කියන්නේ විශේෂයෙන් දකිනවා. නිට්ටය හැටියට නෙමෙයි අනිත්‍ය හැටියට දකිනවා. සැප හැටියට නෙමෙයි දුක් හැටියට දකිනවා. ආත්ම හැටියට නෙමෙයි අනාත්ම හැටියට දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට පින්වත්නි මේ විදර්ශනා කරන ආකාරය පිළිබඳ ගැඹුරින්ම දේශනා කරන්නේ. ඉතින් අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන මේ ලෝකේ. හොඳ විදර්ශකයෙක් බවට පත් වෙන්න ඕන පින්වත්නි. මේ අවවාදය ලබා දෙන්නේ නිවන් දැකීම අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට අපේ ජීවිතය තුළ මේ අවවාදය අරගෙන අපිට පුළුවන් වෙන්න ඕන යම්කිසි පහසුවක් ඇති කරගන්න. කාමයන්ගෙන් වෙන් වෙන්න තරම්වත් ශක්තිය, අකුසලයන්ගෙන් වෙන් වෙන්න තරම්වත් ශක්තියක්, කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන් වෙලා අඩුම තරමේ ප්‍රථම ධානාදී සිතක් උපද්දවා ගන්න හෝ යම්කිසි අතීතයේ මොනවා වුණත් ආය ඇත්තු දාලවත් ඒක අදින්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. අපිට බලන්න දැන් ඉන්නකොට අපේ මනසට අතීත රූප මතක් වෙනවා, අතීත ශබ්ද මතක් වෙනවා, අතීත ගන්ධ මතක් වෙනවා, අතීත ස්පර්ශ මතක් වෙනවා නේද? ඒ වගේම මේ වර්තමාන කාලයේ තියෙන දේවල් හෙට වෙනකොට මොනවා වෙයිද දන්නේ නැහැ කියලා මතක් වෙනවා, බය උපදිනවා. නේද? මේ හැම එකක් එක්කම අපේ හිතේ හැම වෙලෙම අපිට දැනෙනවා මේ සියලු දේවල් වෙනස් වෙලා යනවා කියලා. ඒ වෙනස් වීමත් එක්ක ඇත්තටම පොදු දුකක් හට ගන්නවා කියලා ලෝකේ හැමෝටම. ඒ විතරක් මේ දුක නවත්තන්න බැරි, පවත්තන්න බැරි, මේක එහෙ මෙහෙ කරන්න බැරි, වෙනස් වෙන්න බැරි මොකද්ද ක්‍රමයක් තියෙන නිසා ඒතම් මම ඒසෝ හමස්මේ ඒසෝ මේ අත්තාති වශයෙන් මේක මගේය, එහෙම නැත්නම් මේක මමය, මේක මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා පින්වත්නි අපිට තේරුම් ගන්න තරම් ශක්තියක් අපි උපද්දවා ගන්න දක්ෂ වෙන්න ඕන නේද? එතකොට අපිට මේ ත්‍රිලක්ෂණ ධර්මතාවය අවබෝධ කරගන්න පුළුවන් ද බැයිද? අපි කවදා හරි පින්වත්නි කාම රූප අරූප කියන භවත්‍රය පිළිබඳවම කලකිරීම ඇති වෙන විදියට මේ ධර්මය වඩන්න ඕන, මේ හිත වඩන්න ඕන නේද? ඒකට හිමීට පටන් ගන්න පුළුවන් කමක් තියෙනවා මේ සූත්‍ර දේශනාවලට අනුව බොහොම පරිස්සමෙන් හිමීට සියලු ලෝකයේ කලකිරීම ඇති වෙන විදියට අපිට අනිත්‍ය සංඥාව වර්ධනය කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ අනිත්‍ය භාවනාව කරන කෙනාට මේ අනිත්‍ය පිළිබඳ, දුක පිළිබඳ, අනාත්මය පිළිබඳ විදර්ශනා කරන කෙනාට ඇතිවෙන ප්‍රතිඵලය මොකක්ද? මේ සියලු දේවල් පිළිබඳ කලකිරීම ඇති වෙන එකයි පින්වත්නි. නේද?
දැන් බලන්න අපි බොහෝම ආසාවෙන් බලා ගන්න යම්කිසි දරුවෙක් කියලා හිතන්නකෝ. අපි විශ්වාස කරගෙන ඉන්න මෙයා කවදාකවත් බොරුවක් කියන්නේ නැහැ කියලා. අනිත් අය කියන මෙයා බොරු කියන මං කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ මෙයා බොරු කියයි කියලා. හැබැයි කවදා හරි දවසක මට තේරෙන ඇත්තට මෙයා බොරු කළා කියලා. එතකොට අපිට කලකිරීමක් ඇති වෙනවද නැද්ද? ඇයි මෙයා මං හිතපු කෙනා නෙමෙයි වෙන කෙනෙක්. ආන් ඒ වගේ අපි හිතාගෙන ඉන්න අපිට දැනෙන්නේ මේ ඇහැ අපේ වගේ. මේක නිට්ටයයි වගේ. මේක සැප දෙයක් වගේ. ඒ වගේම අපේ මේ ඇස් දෙකට ඒකනේ බස් එකක යනකොට පවා වටපිට බල බල යන්නේ අපිට දැනෙන්නේ රූප සැප දේවල් වගේ. රූප නිට්ටය දේවල් වගේ. නේද? රූප අපේ දේවල් වගේ. අපිට ඕන විදිහට ඉන්න ඕන වගේ අදහසක්. නේද? ඒ වගේම අපේ පෙනීම මගේ පෙනීම කියලා අපි කියනවා. මගේ ඇහැ මේ දවස්වල පේනවා කියනවා, පේන්නේ නැහැ කියනවා, මගේ කන හොඳට ඇහෙනවා කියන මම මගේ කියලා ගන්න ගතියක් මේ පෙනීම, දැනීම ආදී වශයෙන් ඇහි දැනීම, කනේ දැනීම. ඒ වගේ ඒකත් එක්ක දැනෙන ස්පර්ශයත් එක්ක සිද්ධ වෙන සැප වේදනා, දුක් වේදනා, අදුක්කම, අදුක වේසනා, වේදනා පිළිබඳ අපි සතර අපායට ඔච්චර බයයි දුක් වේදනා විඳින්න වෙන හින්දා. අපි දිව්‍ය ලෝකවල යන්න කැමතියි මේ සැප වේදනාව විඳින්න. අන් වගේ මේ වේදනාවට යම්කිසි ග්‍රහණයකට නතු වීමක්, මේ වේදනාව අල්ලා ගැනීමක් අපි තුල තියෙනවා. ඒකත් එක්ක යම්කිසි අහවල් අය සැප විඳිනවා, අහවල් අය දුක් විඳිනවා. නේද? සංඥාවෙත් එහෙමයි. අර කට්ටිය භාෂා ගොඩාක් දන්න අය. ඒ කට්ටිය හොඳ කට්ටිය. මේ කට්ටිය වැඩි මොකුත් දන්නේ නැති අය. මේ කට්ටිය වැඩි හඳුනාගෙන නැහැ. මේ කට්ටිය මෝඩයි. සංඥාවත් එක්ක ආත්ම දිට්ඨිය හට ගන්නවා. නේද? ඒ වගේම මේ රූපය පිළිබඳවත් එහෙමයි. මම උසයි, මම කොටයි, මම මහතයි, මම සුදුයි, මම කළුයි විදියට රූපය පිළිබඳ ඇති වෙනවා. ඒ වගේම යන්නෙත් මම, එන්නෙත් මම, කන්නෙත් මම, ක්‍රියාකාරකම් කරන්නෙත් මම කියලා මේ චේතනාව පිළිබඳ, සංකාරය පිළිබඳ ආත්ම දිට්ඨිය හට ගන්නවා. මේ ආදී වශයෙන් බොහෝ දේවල් වල මේ ඇති වෙන ආත්ම දිට්ඨිය ආදී දේ ඛණ්ඩණය වෙන්න හොඳට මේ ත්‍රිලක්ෂණ භාවනාව පුරුදු කරන්න ඕන. නේද? අපේ වගේ දැනෙන ඇහැ, අපේ වගේ දැනෙන රූපය, අපේ වගේ දැනෙන චක්කු විඤ්ඤාණය, අපේ වගේ දැනෙන චක්කු සම්පස්සේ, අපේ වගේ දැනෙන ඒ චක්කු සම්පස්යෙන් ඇති වෙන වේදනාව, සංඥා, සංකාර, විඤ්ඤාණ ආදිය අපේ නොවන විදිහට දැනෙන්න මේක හැම මොහොතකම නිශ්චල ජලාශයකට මහ වැස්සක් වෙලාවක වහිනකොට වතුර වැටෙනකොට හැම වෙලේම වැටෙන වතුර ටික නැති වෙලා යනවා. නේද? වැටෙන වතුර ටික මේ මොහොතේ නැති වෙලා යනවා වගේ මේ චක්කුව, මේ ඇහැ මේක හැම මොහොතකම නැති වෙලා යන හැටි, රූපේ නැති වෙලා යන හැටි. නේද? ඒ නැතිවීමත් එක්ක වෙනස් වීමත් එක්ක ඇතිවෙන ඒ දුක්ඛිත ස්වභාවය, නිට්ටිය නැති ස්වභාවයත් එක්ක ඇතිවෙන දුක පිළිබඳ ඒ වගේම අපිට අවශ්‍ය විදිහට මේක පවත්වන්න බැරි ගතිය මේ හැම පැත්තෙම පින්වන්නේ අපි පුරුදු කරන්න ඕන ඇහැ කන නාසය සියලුම දේවල් මේ සියල්ල අනිත්‍යයි. ඒ වගේම යමක් අනිත්‍යයි නම් ඒක දුකයි කිව්ව බුදුන් වහන්සේ. ඒක අපි අත්දකින්න උත්සාහ කරන්න ඕන. යමක් අනිත්‍යයි නම් ඒක දුකයි. යමක් දුකයි නම් ඒක අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි කෙටියෙන්ම කියනවා නම් උපාදානස්කන්ධ පංචකේම දුකයි කියලා. ඒ නිසා දුක් දේ ඒකාන්ත වශයෙන්ම අපේ වසඟී නැති දෙයක්. ඒකයි රහතන් වහන්සේ කියලා කියන්නේ පින්වණි යලින් නොහට ගැනීම වශයෙන්, යලින් නූපදීම් වශයෙන් රූප වේදනා ආදී සියලුම සංඛාර ධර්මයන් යලින් නොහට ගැනීම වශයෙන් නිරුද්ධ වෙලා යනවා. හට නොගැනීම වශයෙන් යලි උපදින්න නැති විදිහටම නිරුද්ධ ස්වභාවයට පත් වෙන එක නිරෝධය කියලා සඳහන් කරන ආශ්‍රවයක් ෂය වෙනවා කියලා සඳහන් කරන උපාදාන රාහුල ස්වාමීන් වහන්සේගේ හිත මේ සියලුම කාරණා සම්බන්ධයෙන් ඇහැ සම්බන්ධයෙන් රූපය සම්බන්ධයෙන් ආදී සියලුම කාරණා සම්බන්ධයෙන් උපාදානයන්ගෙන් මිදුණා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. උපාදානයන්ගෙන් මිදුණා. උපාදානයන්ගෙන් මිදුණා නම් උපාදාන පත්‍යා භවෝ භවයෙන් මිදෙනවා. භව පත්‍යා ජාති ජාතියෙන් මිදෙනවා. නේද? එහෙනම් මේ සියලුම දේවල් වලට තදින් ඇලිලා ගැලිලා ඉන්න ගතිය අපෙන් අයින් වෙන්න හොඳට පින්වන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවයේ පිළිබඳව අපි හොඳට ගවේෂණය කරන අය බවට පත් වෙන්නට ඕන. ආපහු සූත්‍ර දේශනාව මතක් කරොත් එහෙම භාග්‍යවතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට මේ සූත්‍රය දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ අන්දවණේට ගිය දිවා විහරණයට ගිය වෙලාවක මේ සූත්‍රය දේශනා කරන්නේ රාහුල ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් මෝරපු බව දැනගත් බුදුරජාණන් වහන්සේ සියලු ආශ්‍රවයන්ගෙන් විනය්‍ය කරන්න හික්මවන්න ආශ්‍රවයන් දුරු කරන්න අවශ්‍ය කරන ධර්මපරියායක් දේශනා කරන්නේ ගැඹුරු සූත්‍ර දේශනාවක් දේශනා කරන්නේ. ඉතින් බොහෝ දෙවි දේවතාවන් වහන්සේලා මැද්දේ රාහුල ස්වාමීන් වහන්සේ තමන්ගේ පියතුමන්ට බුදුරජාණන් වහන්සේට ප්‍රතිඋත්තර ලබා දෙන්නේ පින්වන්නේ බොහෝම සතුටින් බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම අවබෝධයෙන්
ඉතින් මේ ධර්ම කාරණාවන් ඔස්සේ රාහුල ස්වාමීන් වහන්සේගේ මනස වැඩ කරනවා. අනිච්ඡම් බන්තේ, ඒ වගේම දුක්ඛම් බන්තේ, අනාත්මයි, අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ, ඒ වගේම ඒතම් මම ඒතෝ හමස්මි ඒසෝ මේ අත්තාති වශයෙන් මගේය, මමය, මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා හැම දෙයක් පිළිබඳ මේ සියලුම හය පැත්තකින් මේ සියලුම අරමුණු පිළිබඳ රාහුල ස්වාමීන් වහන්සේට අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව බොහොම හොඳට උපදින විදියට තියෙන සූත්‍ර දේශනාවක්. ඉතින් මේ සූත්‍ර දේශනාව බොහොම හොඳට අපි පරිශීලනය කරන්නට ඕන. නැවත නැවත කල්පනා කරලා බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශික්ෂාකාමීන් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලද රාහුල ස්වාමීන් වහන්සේ. ඉතින් මේ රාහුල ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකයක තමයි පිරිනුවන් පාලා තියෙන්නේ. ඉතින් අපි මේ පිළිබඳව දැනුවත් වෙන්නට ඕන. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ගිහි කාලේ පුතුණුවන් රාහුල, භද්‍රයන් රාහුල පොඩි ස්වාමීන් වහන්සේ මහරහත් භාවයට පත් වුණේ දහස් සංඛ්‍යාත දෙවි දේවතාවන් වහන්සේලා මැද්දේ. ඒ නිසා අපි බොහෝම සතුට උපදවා ගන්නට ඕන, ගෞරවය උපදවා ගන්නට ඕන, ශ්‍රද්ධාව උපදවා ගන්නට ඕන. රාහුල ස්වාමීන් වහන්සේ යම්සේ නිර්වාණය අවබෝධ කළාද, දෙවි දේවතාවන් වහන්සේලා මේ සූත්‍ර දේශනාව අවසානයේ යම් ආකාරයෙන් නිර්වාණය අවබෝධ කළාද, අපිත් අපේ ශක්තියෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් ත්‍රිපිටක පොත් වහන්සේ කියවනවා. අපි නැවත නැවත බලනවා. ඒ තුලින් අපේ හිතවලටත් නිර්වාණය සාක්ෂාත් කරගන්න මාර්ග හිත මේ මනස තුල නිර්මාණය කරන්න අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය වැටහෙන්නට මේ උතුම් ධර්ම දේශනාව අපිට පිහිට පිණිස පවතිවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. මේ වෙලාවේ බණ අහන්නට යෙදුණු මේ සත්පුරුෂ පින්තුන් හැමදෙනාටම කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. පෞල් ජීවිතවල සාමය, සතුට, සමගිය වර්ධනය වේවා. උතුම් වූ නිවනින් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය ලැබේවා. ඒ වගේම මේ පින්වතුන් නමින් අභාවයට යන්නට යෙදුන වර්ග පරම්පරානුයාත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. යම් දුක් ඇති තැනක වාසය කරනවා නම් සැප ඇති තැනකටපත් වේවා. සැප ඇති තැනක වාසය කරනවා නම් සැපයෙන් සැපයටපත් වේවා. මෙවැනි ආකාරයක පින් ලබන්න අවශ්‍ය කරන පරිසරයන් සකස් වේවා. නිවන් දකිම්මා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ගාතාවන් කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරම්. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.